සරණයි. අපි බුදුරජාණන් වහන්සේ ගැන සිහි කිරීමක් කරමු. බුද්ධානුස්සතිය කියලා කියන්නේ ඒ අවබෝධයෙන් යුක්ත උත්තමයාගේ ගුණයන් සිහි කරන එක. අනුස්සති කියන්නේ සිහි කිරීම. එනිසා මම කියන කරුණු හොඳට හිතමින් ඒ බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ මනින්න බැරි ප්‍රමාණ කරන්න බැරි අසාමාන්‍ය හැකියාව පිළිබඳව සිහි කරමු. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකයට පහළ වුණ අසාමාන්‍ය අවබෝධයෙන් යුක්ත උත්තම මනුෂ්‍ය රත්නය. ඒ උත්තම මනුෂ්‍ය රත්නය මනුස්ස ලෝකේ ඉපදුනේ සාමාන්‍ය මිනිසෙක් හැටියටමයි. සාමාන්‍ය මිනිසෙක් හැටියට මනුස්ස ලෝකේ ඉපදිලා ලෝකේ යහපත පිණිස ලෝකේ ඉන්න අයට අර්ථය පිණිස කිසිදු කෙනෙකුට අසාධාරණයක් සිදු නොවීම පිණිස රාජකුමාරියෙක් ලෙස කටයුතු කරන්නට යෙදුණා. ඒ විදිහට ජීවිතය ගත කරපු බෝධිසත්වයන් වහන්සේ ලෝකයේ තුල සිදුවෙන කරුණු ඔස්සේ ලෝකයේ තුලින් සාධාරණයක් සිදු කරන්න බැරි බව ලෝකයේ තුලින් විසඳුමක් දෙන්න බැරි බව වටහා ගන්නට යෙදුණා. කුමන ආකාරයකින්වත් ලෝකේ යමෙක් සිටිනවා නම් ජරා මරණ දුක පීඩාව අසහනය මේ සෑම දෙයකටම මුහුණ දෙන්න ඕන කියන වටහා ගන්න පුළුවන්කම ලැබුණා. ඒ සඳහා කවදාකවත් කිසිදු විදිහකින් සාධාරණයක් කරන්න හැකියාවක් නැති බව වටහා ගත්තා. යහපතක් කරන්න හැකියාවක් නැති බව වටහා ගත්තා. ඒ නිසාම මෙන්න මේ ප්‍රශ්නය ලෝකයේ තුල සිදුවන්නේ ඇයි? මේකට විසඳුමක් නැද්ද? මේ ප්‍රශ්නේ නිදහස් වෙන්නේ කොහොමද? මෙන්න මේ කාරණා හිතන්න පටන් ගත්තා. ලෝකයේ තුල කොපමණ සාධාරණ විදිහට අර්ථයක් කරන්න උත්සාහ කළත් ඒ කරන කාරණාවම නිෂ්ඵල බව වටහා ගත්තා. ඒ නිසා සත්‍ය හොයමින්
ලෝකයේ යෙදෙන කරුණ වලින් ඉක්මවීම සොයමින් කරුණාව පෙරදැඩි කරගෙන ප්‍රඥාවෙන් ගිහිගේ නික්මිලා විමුක්තියක් හොයන්න පටන් ගත්තා. ආලාර කාලාම උද්දකරාම පුත්ත මේ වගේ මහා ගුණයෙන් යුක්ත විශාල හැකියාවෙන් යුක්ත අසාමාන්‍ය ප්‍රතිපදාවෙන් යුක්ත විමුක්ති මාර්ගයක් හොයපු ගුරුවරු හිටියා. විවිධ ආකාරයට විමුක්ති අත්විඳපු ගුරුවරු හිටියා. විවිධ විදිහට ජීවිතයේ ඇත්ත අත්විඳපු ගුරුවරු හිටියා. බෝධිසත්වයේ ගුරුවරු ළඟට ගියා. ගිහිල්ලා ඇත්ත හෙව්වා. ඒ ගුරුවරුන් පෙන්නපු විදිහටම කටයුතු කළා. නමුත් මේ අසාමාන්‍ය හැකියාවෙන් යුක්ත තරුණ වී ගත කරන ඒ සිද්ධාර්ථ කුමාරයාට වැටහුණා මේ කාරණා තුලත් කවදාකවත් මේ ප්‍රශ්නෙට උත්තරයක් නැහැ. සැබෑම විමුක්තියක් නැහැ. මේ ලෝකේ සත්වයන් ජරා මරණ දුකක් විඳිනවනේ. සසරක දුක් විපාකයක් විඳිනවනේ. මේකෙන් මේ සත්‍යයන් මුදවන්නේ කොහොමද? මෙහෙම හිතෙන්න ඒ හිත තුල තිබුණ කරුණාව, ඒ හිත තුල තිබුණ ශක්තිය මහා විශාලයි. ලෝකයේ තුල පුංචි දෙයක් දීලා අසනීපයකට ප්‍රශ්නයකට తాවකාලික විසඳුමක් දීලා ඒකෙන් සෑහීමකට පත් කරන වැඩපිළිවෙලක් පිළිබඳව හිතී මාත්‍රයක්වත් ඒ බෝධිසත්ව තාපසතුමාණන්ට ඇති වුණේ නැහැ. මුළු මහත් ප්‍රශ්නයෙන්ම නිදහස් වෙන ආකාරය පිළිබඳවයි හොයන්න ගත්තේ. ආලාරකාරාම උද්දකරාම පුත්ත පෙන්නන ශාන්ත විමුක්ති ප්‍රතිපදා ඊටාම කෙටි කාලයකින් දහම් විනය ඉගෙනගෙන සාක්ෂාත් කරලා වටහා ගත්තා. මේකෙන් නම් මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේ විමුක්තිය ඇති වෙන්නේ නැහැ. මේක తాවකාලික විසඳුමක් විතරයි. අයින් වුණා එතනින්. ලෝකයේ අය කියන්න ගත්තා ජීවිතයේ ඇත්ත තේරුම් ගන්න පුළුවන්, විමුක්ත වෙන්න පුළුවන් මේ කය පිළිබඳව තියෙන ආසාව දුරු කරලා කයට දුක් දුන්නාම කියලා. බෝධිසත්වෝ ඒකත් කරන්න පටන් ගත්තා. දැන් මේ කුමක් පිණිසද? මොකක්ද ඉලක්කය? එකම ඉලක්කයයි. සත්‍ය හොයන එක. විමුක්ත වෙන එක. ලෝකයට ඒ සත්‍ය කියලා දෙන එක. විමුක්ති ප්‍රතිපදාව කියලා දෙන එක. ඒකෙදි තමන්ගේ කයට ලැබෙන තමන්ගේ කයට අවශ්‍ය පහසුව ලැබෙන ඒ දේ ගැන හිතුවේ නෑ. යම් කිසි කෙනෙක් මේ ලෝකේ කයට දුක් දී ජීවත් වෙනවද? කිසිදු විදිහකට ලෝකේ කෙනෙකුට කරන්න බැරි විදිහට කයට දුක් දී ජීවත් වීම බෝධිසත්වයෝ කළා. බඩ අත ගන්නකොට කොඳු වැට පෙළියේ අත ගෑවෙන්නේ. කෙලින් ඉන්න බෑ වැටෙනවා. ඇඟ පිරිමදිනකොට මවිල් ගැලවෙනවා. අසාමාන්‍ය දුකක් කයට දුන්නා. ඇයි?
සත්‍ය හොයන්න. විමුක්තියක් හොයන්න. කායයට ලැබෙන දුක් වේදනාවන්, කායයට ලැබෙන අපහසුවන් සත්‍ය හොයන හැඟීම, විමුක්ත වෙන හැඟීම වහගන්න බැරි වුණා. බලන්න මේ ලෝකයේ මිනිස්සෙකුට එක වේලක් නොකා ඉන්න කොච්චර අමාරුද? වතුර උගුරක් නොබී ඉන්න කොච්චර අමාරුද? පුංචි පහසක් නොලැබ ඉන්න කොච්චර අමාරුද? බුද්ධත්වයට පත් නොවුන, සේකත්වයට පත් නොවුන බෝධිසත්වයෝ අධික දුක ඉදිරියේ, අධික වේදනාව ඉදිරියේ සත්‍ය හොයන ගතිය, විමුක්ත හොයන ගතිය නැති වෙන්න ඉඩ දුන්නේ නැහැ. අඩුම සේකවත් නැහැ. බුදු වෙලා නැහැ. බෝධිසත්වයෙක් විතරයි. ඒ සත්‍ය හොයන ගතිය කොහොමද? සත්‍යයට තියෙන තැන කොහොමද? ඒ විමුක්තියට තියෙන වටිනාකම කොහොමද? තමන් ඇදගෙන වැටෙද්දි පවා, අධික දුක ලැබෙද්දි පවා ඒ හැඟීම, ඒ ඕනකම නැති වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ නොව බෝධිසත්වයන්ගේ අසාමාන්‍ය හැකියාව කොහොමද? එහෙම මිනිස්සෙක් ලෝකේ නැහැ වෙන. කිසිදු පේන මානියක සත්‍ය හොයන චින්තනයක් නැහැ. සත්‍ය හොයන විදිහට දකින සේයා මාත්‍රයක් නැහැ. ඕනකම විතරයි තියෙන්නේ. හිතන්න ඕන විදිහේ පෙනීමේ සේයා මාත්‍රයක් නැහැ. ඒ අධික දුක දැනෙද්දිත් රජසැප මතක් වීම, කයට පහසුව මතක් වීම, සත්‍ය හොයන හැඟීම අයින් වීම කිසිසේත් සිදු වුණේ නැහැ. මනුස්ස ලෝකේ මිනිසෙක් වෙච්ච බෝධිසත්වයෝ කොපමණ අසාමාන්‍ය හැකියාවකින් යුක්තයිද? තමන්ට සත්‍ය හොයන්න ඕන විදිහ හිතන්න හැකියාව කයට දුර්වල තියෙද්දි අමාරුයි කියලා වැටහුණා. කායික අපහසුව තියෙද්දි හිතන ගතිය දියුණු කරන්න අමාරුයි කියලා වැටහුණා. ඒ නිසා ඇඟට කෑම ටිකක් දාගත්තේ සත්‍ය හොයන්න ඕනකමට කය පවත්වා ගන්න. මෙන්න මේ විදිහට සත්‍ය හෙවීම, විමුක්ත හෙවීමේ අවශ්‍යතාවය සඳහාම පමණක් කය පෝෂණය කරන්න, කයට පහසුව දෙන්න අවශ්‍ය බව වැටහිලා ඒ සඳහා පමණක්ම ආහාර ගත්තා. ජීවිතය ගැන හිතන්න පටන් ගත්තා. කයට පහසුව ඇති වුණාම, හිතට සැහැල්ලුව ඇති වුණාම කිසිදු බාධාවකින් තොරව ජීවිතය ගැන හිතන්න පටන් ගත්තා. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි දුක් විඳින්නේ? ඇයි සත්‍යයෝ ඉපදින්නේ? ඇයි ලෙඩ වෙන්නේ? මේක හොයන්න පටන් ගත්තා. අපට ඒ බුදුරජාණන් වහන්සේ ධර්මයක් පෙන්වා දීලා තියෙද්දිත් එහෙම හොයන්න බෑ. කිසිදු කෙනෙක් උපකාර නොකරද්දී
අර අසාමාන්‍ය සත්‍ය හොයන කාරණාව නිසා ලෝක සත්වයන් මේ ජීවිතයක් තුළ විඳවන විඳවීම නිසා විමුක්තියක් හෙවීම කියන කාරණාව පමණක් ජීවිතේ කෘත්‍ය වෙලා ඒ ඊතර වීම ඒ ජීවිතයේ සත්‍ය කියන කාරණාව අනුව හිතන්න පටන් ගත්තා. යෝනිසෝ මනසිකාරේ ඉපදුණා. තනියම කවුරුත් කියලා නැහැ. කිසි දෙයක් පෙන්නලා නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ ඒ බෝධිසත්වයෝ දහම දැක්කා. මේ ලෝකයක් ඇති බවක තියෙන ප්‍රශ්නේ දැක්කා. තම තමන් කොටු කරගෙන ඉන්න ජීවිතේ මුලාව දැක්කා. ඒ දැකීමෙන් මේ මුලාවෙන් නිදහස් වුණා. බුදුරජාණන් වහන්සේ ලෝකයේ ජීවත් වෙනකොට කිසිදු විදිහකින් ලෝකය හා එකතු වීමක් සිදු වුණේ නැහැ. වසර 45ක් පුරාවටම මහා කරුණාවෙන් යුක්තව ප්‍රඥාවන්ත උදවිය සඳහා ජීවිතේ සත්‍ය හොයන වැඩපිළිවෙල පෙන්වලා දුන්නා. ප්‍රඥාවන්තයෙක් යම් තැනක සිටීද වෙහෙස නොබලා අවවැසි නොබලා ඒ ප්‍රඥාවන්තයාට ඒ හිතන ගතියෙන් යුක්ත කෙනාට ජීවිතයේ ඇත්ත පෙන්වා දෙන්න වැඩියා. අවබෝධයෙන් යුක්ත ජීවිතයෙන් යුක්ත උත්තමයන් වහන්සේගේ වැඩපිළිවෙල වුණේ ජීවිතය ගැන හිතන අයට සත්‍ය පෙන්වා දෙන එකයි. එය තමයි බුද්ධ කෘත්‍ය. පිරිනිවන් මංචකේ පිරිනිවන් පාන්න ආසන්න වෙලා තියෙද්දි කායික වේදනාවන් වලින් අපහසුකම් තියෙද්දි බුදුරජාණන් වහන්සේගෙන් දහම් පදයක් අහන්න පැමිණි සුභද්‍රට ඉඩ දුන්නේ ඒ සුභද්‍ර මාව වෙහෙසවන්නේ නැහැ. ධර්මය අවබෝධ කරන කෙනෙක්. ඒ නිසා එන්න දෙන්න කිව්වා. බලන්න. ඒ අධික වේදනාවක් තියෙද්දි පවා ජීවිතයේ ඇත්ත හොයන කෙනෙක් සත්‍යයක් හොයාගෙන සත්‍ය පිපාසාවෙන් එද්දී කියලා දෙන්න තරම් තියෙන කරුණාව කිසිදු විදිහකින් සත්‍ය හොයන සත්‍යට ගරු කරන කෙනෙකුට දහමක් පැහැදිලි නොකර හිටපු අවස්ථාවක් නැහැ. ඒක තමයි බුද්ධ කෘත්‍ය. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ වැඩපිළිවෙල. තමන්ට කොච්චර නිന്ദා අපහාස ආවත් තමන්ට කොච්චර ප්‍රශංසා ලැබීම් ආවත් කිසිදු දෙයක් කෙරෙහි වෙනසකින් තොරව දැකීමේ හැකියාවක් තිබුණා. එහෙම ජීවිතයක් ගත කරන උත්තමයෙකුට පුදුමාකාර සැලකිලි තිබුණා. නමුත් ඒ කිසිම දෙයක් කෙරෙහි බුදුරජාණන් වහන්සේ එකතු වුණේ නැහැ. ජීවිතයේ අවබෝධයමයි.
උතුම් සම්බුද්ධත්වයට පත්වෙච්ච මොහොතේ සිට පිරිනිවන් පාන මොහොත දක්වාම බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් යම් වදනක් පිට වුණාද ඒ බුදු වදන එහෙම්මමයි යතහවාදී තතහකාරී තතහවාදී යතහකාරී ඒක වෙනස් වෙන්නේ නැහැ නෝ අඤ්ඤතා අඤ්ඤතාවයකටපත් වෙන්නේ නැහැ ඇත්තමයි පැහැදිලි කරේ සත්‍ය පැහැදිලි කිරීමේදී ලෝකයාට විෂමත්වයක් එන්න පුළුවන් ලෝකයා දකින විෂමත්වය සත්‍ය කියන කාරණාව ඉදිරියේ නිස්සභා වෙලා යනවා එක අවස්ථාවක ආහාර දුර්භික්ෂයක් තියදී පිණ්ඩපාතේ වඩිනවා කෑම බීම කට්ටියන්ට දුන්නේ නැහැ කරුණාවෙන්මයි පිණ්ඩපාතේ වඩින්නේ සත්‍ය නිසා ඉපදිච්ච මිනිස්සෙකුට ප්‍රශ්න තියෙනවා ඒ ප්‍රශ්න නැති වෙන්නේ හැබැයි යම් කිසි කෙනෙකුට කුසල ධර්මයක් කරොත් ඒකේ ප්‍රතිවිපාක තියෙනවා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් හැන්දක් පූජා කරත් ලැබෙන ආනිසංස මහත්ඵලයි කරුණාව දැක්කේ සත්‍ය තුල පිහිටලා මෝඩකම තුල පිහිටලා නෙමෙයි යම් කිසි කෙනෙකුට දහම් පදයක් දේශනා කරන්නේ සත්‍ය තුල පිහිටලා මෝඩකම තුල පිහිටලා නෙමෙයි හැඟීම් වලට වසඟ වෙලා නෙමෙයි කුමන විදිහකට වැරදි කරත් සත්‍ය සඳහා යොමු වෙන්නේ නැත්තම් නිස්සබ්දතාවයෙන් මගහරින එක විතරයි කරන්නේ. එච්චරටම සත්‍ය තුලයි බුදුරජාණන් වහන්සේගේ ජීවත් වීම. ඒ නිසායි බුද්ධ කියලා කියන්නේ. මේ ආකාරයට ජීවත් වන ඒ බුදුරජාණන් වහන්සේ සියලුම දේවල් පුද පූජා ලබන්න සුදුසුයි. වන්දනාමාන ලබන්න සුදුසුයි. ගරු බුහුමන් ලබන්න සුදුසුයි. මේ බුදුරජාණන් වහන්සේ වගේ හැකියාවෙන් යුක්ත කිසි කෙනෙක් ලෝකේ නැහැ. මේ ලෝකයේම මුළු මහත් සියලුම ලෝක තුල එවැනි උත්තමයෙක් නැහැ. බුදුරජාණන් වහන්සේ සියලුම පුද පූජා ලබන්න සුදුසුයි. අග්‍රම ශ්‍රේෂ්ඨම පුද පූජා ලබන්න සුදුසුම උත්තමයා බුදුරජාණන් වහන්සේ. ගෞරව ලබන්න ශ්‍රේෂ්ඨම උත්තමයා බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ සුදුසුත්වය මේ නිසා සුදුසුයි කියන්න බෑ. මේ නිසා මේ ගුණයන් නිසා කියලා ගුණේ ප්‍රමාණ කරන්න බෑ. මනින්න බැරි, ප්‍රමාණ කරන්න බැරි, හිතා ගන්න බැරි හැකියාවක් ඇති ඒ බුදුරජාණන් වහන්සේ අරහං වනසේක. බුදුරජාණන් වහන්සේ අරහං වනසේක. බුදුරජාණන් වහන්සේ අරහං වනසේක. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය සුන්දර මනා අවබෝධයක්. මුළු ලෝකෙ පෙරළුණත් කුමන විදිහකට ප්‍රශ්න අර්බුදාවත්
ඒ ලබාගත් අවබෝධය වෙනස් වෙන්නේ. එක්වස් කාලයක යවහල් වළඳමින් ජීවත් වුණා. ප්‍රශ්නයක් නැහැ. රස සූප ව්‍යංජන වැළඳුවත් යවහල් වැළඳුවත් සත්‍ය තුල ජීවත් වෙද්දී කිසිදු විදිහකින් ප්‍රශ්නයක් ජීවිතේට එන්නේ නැහැ. රජ මාලිගාවල වාසය කරත් සුදු හඳුන් කුටිය වාසය කළත් රුක් සෙවණක වාසය කළත් සොහොනක වාසය කළත් ප්‍රශ්නයක් ජීවිතේට එන්නේ නැහැ. ඒ අවබෝධය පුදුමාකාර සුන්දර එකක්. බුදුරජාණන් වහන්සේ හොයන්න පටන් ගත්තේ ඇයි මෙහිම දුකක් වෙන්නේ? ඇයි මෙහිම ප්‍රශ්නයක් වෙන්නේ? දුක කියන්නේ මොකක්ද? දුක කෙනකොට දුකට විසඳුමක් හැටියට ඒක නොවන විදිහට යම් කටයුත්තක් කළේ නෑ. ලෝකයා දකින විදිහට ලෝකයේ තුල ලැබෙන කාරණා වෙනස් කරන දෙයක් කළේ නෑ. ඇයි මේ දුක එන්නේ? මොකක්ද මේ දුක කියන්නේ? හොයන්න පටන් ගත්තා. දුක ගැන හෙව්වා. දුක ගැන හොයාගෙන යනකොට දුකයයි කියලා යමක් ඇති බව ලැබීමේ තියෙන අඥානකම නිසාමයි මේ විදිහට යම් දෙයක් එක්ක läගගෙන ඉන්නේ කියලා වැටහුණා. යමක් ඇති බව ලැබීමක් කියන කාරණාව එක්ක තියෙන මේ අඥානකම නැතිනම් දුක කියන කාරණාවක් සිදු නොවන බව අවබෝධ කරගත්තා. ජීවිතයේ පිළිබඳව සත්‍ය සෙවීමේ වැඩපිළිවෙල මුල් කරගෙන සත්‍ය සෙවීමේ වැඩපිළිවෙලත් එක්ක දැකීමෙන් යුක්තව කල්පනා කිරීම, වචන කතා කිරීම, කයින් ක්‍රියා කිරීම, ජීවත් වීම, වීරිය කිරීම, සිහිය පැවැත්වීම, ඒ සඳහා යොමු වෙච්ච එකගත්වයේ කියන මේ ප්‍රතිපදාවෙන් යුක්ත බව මේ මාර්ගය කියලා අවබෝධ කරගත්තා. දුක පිරිසිඳ හොයන ප්‍රතිපදාවම භාවිතා කළා. පිරිසිදු හෙවීමේ වැඩපිළිවෙල, අඥානකම පැවැත්ම කියන සමුදය හට ගැනීම ප්‍රහාණය කිරීමේ වැඩපිළිවෙල, අඥානකම දුරු වීම සාක්ෂාත් කිරීමේ වැඩපිළිවෙල, ඒ දකින වැඩපිළිවෙල භාවිතා කිරීම, ඒ වැඩපිළිවෙල කළා. දුකින් නිදහස් වුණා. පිරිසිඳ හෙවීම සඳහා, ඇත්ත හෙවීම සඳහා යමක් ලැබෙන ගතිය ඉක්මුණා. නිරෝධේ සාක්ෂාත් කළා. සමුදය ප්‍රහාණය වුණා. කල යුත්තේ කරලා ඉවර වුණා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මනා සුන්දර අවබෝධයක්මයි. කිසිදු විදිහකින් වෙනස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. මේ විදිහට ජීවිතයක් ගත කරන, මේ විදිහට පැවැත්මක් තුල ජීවත් වෙන, මේ විදිහේ චින්තනයක් එක්ක
සිටින ඒ ජීවිතය සුන්දරයි. ඒ උත්තම බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමක් ඇති කරගෙන ඒ පෙන්නපු වැඩපිළිවෙල හිතන විදිහ කරන කටයුතු එක්ක අවබෝධයම මූලික කරගෙන ජීවත් වෙන්න යොමු වෙන තැනදී අපේ ජීවිතෙත් කොච්චර සුන්දර වෙනවද? පිපහසිතව ඉන්න කෙනෙකුට දිය උල්පත් සහිත විශාල පොකුණකින් වතුර ටිකක් සිසිල් වතුර ටිකක් වළඳන තැනදී පිපහසාව සංසිඳෙනවා. පිපහසාව ඉක්ම වෙනවා. පුදුම සිසිලසක් දැනෙනවා. අපටත් මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු හිතන ක්‍රමය, හිතන විදිහ, ජීවිතය ගැන හොයන විදිහ අපි අනුගමනය කරනකොට අපේ ජීවිතය තුළට ලැබෙන සුන්දර භාවය, අපේ ජීවිතයට ලැබෙන සැනසෙල්ල හරිම සුන්දරයි. ඒ උල්පත කොහොම සුන්දරද? අපට සුන්දරත්වයකින් සිසිලසක් සැලසෙන, සිසිලසක් ලබා දෙන ඒ උල්පත අවබෝධයේ ශ්‍රේෂ්ඨ උතුමාගේ ස්වභාවයේ සුන්දරත්වය අසාමාන්‍යයි. මනින්න බෑ, ප්‍රමාණ කරන්න බෑ. කිසිදු විදිහකින් විස්තර කරන්න බෑ. ආශ්චර්යයි, අද්භූතයි. ඒ උත්තමයන් හරිම සුන්දරයි. බුදුරජාණන් වහන්සේ සුගත වනසේක. බුදුරජාණන් වහන්සේ සුගත වනසේක. බුදුරජාණන් වහන්සේ සුගත වනසේක. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ කිසිදු විදිහකින් ජීවත් වීම අවබෝධය එක නැතුව සිදු වුණේ නැහැ. කිසිදු කාරණාවක් ඔස්සේ තමන්ගේ වර්ගයා විනාශ කරන්න යද්දී, තමන්ගේ කයට දුක් වේදනා එද්දී, රජ මැති ඇමතිවරුන්ගෙන් ගරු බුහුමන් ලැබෙද්දී, අභූත චෝදනා ලැබෙද්දී, දානමාන නොලැබෙද්දී, මිනිස්සු වචන වලින් ගරහද්දී, ප්‍රශංසා කරද්දී, හීන දුක්ඛිත කුලීන අයට ජීවිතයේ ඇත්ත පෙන්වලා දෙද්දී, ධර්මයට අනුව යම් කිසි කෙනෙක් කටයුතු කරද්දී උද්දාමය කිසි දෙයක් නැහැ. මුළු මහත් ජීවිතේම තිබුණේ ඒ උත්තම අවබෝධය සමගයි. ඒක හිතා ගන්න බෑ. අවබෝධයෙන් නැතුව ජීවිත පැවැත්ම කිසි විදිහකින් තිබිලා නැහැ. එහෙම වෙන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ. ගමන් කරද්දී, නිදා ගනිද්දී, හැරිලා බලද්දී, කය හසුරවද්දී කිසිදු කාරණාවක ජීවිත පැවැත්ම අවබෝධයෙන් තොරව නැහැ. බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්නයි. බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්නයි. බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්නයි.
මේ විදිහට ජීවිතයක් ගත කරන්නේ ඒ උත්තම බුදුරජාණන් වහන්සේගේ ලෝකයේ පිළිබඳව තියෙන අවබෝධය කොහොමද කියලා හිතන්න බෑ නේද? පුංචි දෙයක් ඔස්සේ අපි මේ ලෝකයේත් එක්ක කැළඹෙද්දී දෙව් මිනිස් ප්‍රජාව සහිත මුළු මහත් ලෝකයේම කුමන ප්‍රශ්න අර්බුද ඉදිරියේදී වුණත් කැළඹීමක් වෙන්නේ නැත්තේ මුළු මහත් ලෝකයේ පිළිබඳව අවබෝධයෙන් යුක්ත නිසා. ලෝකයයි කියලා යමක් ගන්නවද ගන්න සියල්ලක් පිළිබඳවත් ලෝකයේ ඕන කෙනෙකුට ලෝකයයි කියලා හම්බ වෙන සියලුම දේ පිළිබඳවත් ඇයි මේ ලෝකයක් කියලා ගන්නෙ? ලෝකයක් කියලා ලැබෙන්නේ කොහොමද? ලෝකේ සකස් වෙන්නේ කොහොමද? මේ ලෝකයේ පිළිබඳව සම්පූර්ණයෙන්ම අවබෝධ කරගත්තා. කිසිදු විදිහකින් කෙනෙකුට තරක කරලා අවබෝධය පිළිබඳව වැරදි බව පෙන්වන්න බෑ. මෙන්න මේ කාරණා අවබෝධ කරගෙන නැහැ කියලා පෙන්වන්න බෑ. මේ කාරණා අයින් කරන්න ඕන කියලා පෙන්වන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තුල අඩුවක් නැහැ, වැඩියක් නැහැ. ඒ අවබෝධය පරිපූර්ණයි. ඒ අවබෝධය පරිපූර්ණයි කියලා පවා මනින්න තව මිම්මක් නැහැ. අනන්තයි ඒ අවබෝධය. මනින්න තව මිම්මක් නැහැ. මේ දේ නිසා පරිපූර්ණව අවබෝධ කරගත්තා. මේ කෝණයෙන් පරිපූර්ණයි. මනින්න බෑ. මැනිය නොහැකි පරිපූර්ණයි කියලා හිතිය හැකි ගුණයක් විතරයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකවිදූ වනසේක. බුදුරජාණන් වහන්සේ ලෝකවිදූ වනසේක. බුදුරජාණන් වහන්සේ ලෝකවිදූ වනසේක. බුදුරජාණන් වහන්සේගේ නුවණින් මේ ලෝකේ ප්‍රඥාවන්ත උදවියව යම් විදිහට හිතන ක්‍රම පෙන්වා දීලා දමනය කරන්න පුළුවන්. නිවැරදිවම කෙනෙක් හිතන ක්‍රමයේ අනුව එයාට ජීවිතය පිළිබඳව හිතන්න දීලා වැරදි විදිහට ලෝකයේ තුල ජීවත් වෙන කාරණාව ඉක්මවන්න වැඩපිළිවෙලක් පෙන්වලා දෙන්න බුදුරජාණන් වහන්සේ හැර වෙන කිසි කෙනෙක් නැහැ. ඒ කෙනා හිතන විදිහ, කල්පනා කරන විදිහ ලෝකයක් ඇති බව ලබා ගැනීමක් සිදු නොවන විදිහට ඉස්මතු කරලා දෙන්න ඒ බුදුරයන් වහන්සේගේ ඒ දමනය කිරීමේ හැකියාව අසාමාන්‍යයි. අදටත් අපි දමනය වෙන්නේ ඒ ගුණයට. ලෝකයක් දුක් වෙද්දී, ලෝකයක් සාධාරණීය අසාධාරණීය හොයද්දී, ලෝකයක් යහපත අයහපත හොයද්දී, ලෝකයක් හති දමමින් දිනුම් කනුවක් නැතුව දුවද්දී නතර වෙලා ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නපු චින්තනයක් මෙහෙවන්නේ අදටත් ඒ බුදුරජාණන් වහන්සේගේ දමනය කිරීමේ ශ්‍රේෂ්ඨත්වය නිසා.
බුදුරජාණන් වහන්සේ පුරුෂයන් දමනය කරන්න ශ්‍රේෂ්ඨයි. ලෝකයක් ඇතයි කියලා හිතාගෙන ලෝකයේ තුල සාධාරණේ හොයද්දී මම ඉන්නවා කියලා හිතාගෙන මමයි ලෝකයයි එක්ක ජීවිතේ ගත කරන්න දඟලද්දී මම නැති බවක් මට නොලැබෙන විදිහට ලෝකයක් නැති බවක් හෝ ඇති බවක් මට නොලැබෙන විදිහට හිතන රටාවක් හුරු කරවන්නේ කොහොමද? හිතන්නත් බෑ. ඒ තමයි බුද්ධ ගුණය. බුදුරජාණන් වහන්සේ අනුත්තර පුරුෂ ධම්ම සාරථී වනසේක. බුදුරජාණන් වහන්සේ අනුත්තර පුරුෂ ධම්ම සාරථී වනසේක. බුදුරජාණන් වහන්සේ අනුත්තර පුරුෂ ධම්ම සාරථී වනසේක. මේ ආකාරයට ජීවිතයේ පිළිබඳව තමන්ට අත්දැකීමක් හැටියට ලැබීමක් නොයදෙන විදිහට කිසිදු විදිහකින් ජීවිතේ මුලාවක රිංගා නොගන්නා විදිහට කිසිදු ආස්වාදජනක ජීවිතයක් තුළ läග නොගන්නා විදිහට ඊතරවීමක් පෙන්වන්න පුළුවන් කාටද? මනුස්ස ලෝකේ කවුරුත් නැහැ එහෙම. දිවි ලෝකෙත් නැහැ. යමෙක් ලෝකයේ තුල ඉන්නවා නම් ලෝකයේ ඉඳිමින් ලෝකයක ඇති දෙයක් පෙන්වනවා නම් එයයිට ලෝකයෙන් ඈතර වෙනවා කියන කාරණාවක් කතා කරන්නවත් බෑ. ලෝකයේ තුල ජීවත් වෙමින් ලෝකය හා එකතු වීමකින් තොරව අවබෝධය ප්‍රඥාව කියන ජීවිතේම වාසය කරමින් සියලුම දෙනා මෙහෙවන්න පුළුවන් සියලුම ප්‍රඥාවන්තයන් ඒ විදිහට චින්තනය යොමු කරන්න පුළුවන් දෙව් මිනිස් ලෝකයේම ඉන්න එකම ගැල් කරුවාණන් එකම ඒ යොමු කරන උත්තමයාණන් බුදුරජාණන් වහන්සේ විතරයි. බුදුරජාණන් වහන්සේ කිසිදු සීමා මායිමකින් තොරව ඒ අය හිතන ආකාරය අනුව විචක්ෂණ සීලී බවක් ඇති බව දැනගෙන ඒ අයට ගෝචර වන විදිහට හිතන්න ඕන මකක් පෙන්නනවා. ඒ මගානුව හිතන අය දමණය වෙනවා. ඒ මගානුව යනවා. අවබෝධය කියන මාර්ගයේ ගමන් කරන අනිත් අය එකතු කරගෙන ගමන් කරන ගැල් කරුවාණන් ඒ ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේ කාටවත් නොපෙනෙන මගක් කාටවත් ඉස්මතු නොවන මගක් ඉස්මතු කරමින් ප්‍රකට කරමින් පැහැදිලි කරමින් ඒ හා ගමන් කරවන උත්තමයා දෙවියන්ගේ මිනිසුන්ගේ ඉන්න එකම ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේ සතහා දේව මනුස්සානං වනසේක.
බුදුරජාණන් වහන්සේ සත්හා දේව මනුස්සානං වනසේක. බුදුරජාණන් වහන්සේ සත්හා දේව මනුස්සානං වනසේක. තමන් අවබෝධ කරගත්ත ජීවිතයේ සත්‍ය ජීවිතය ගැන හොයන වැඩපිළිවෙල කිසිදු විදිහකින් läග ගැනීමකට යොමු නොවන විදිහේ සත්‍ය ඉස්මතු කිරීම මෙන්න මේ සියල්ලක්ම සිදුවෙන විදිහට ඒ කෙනාගේ නුවණට අනුව ඉස්මතු වෙන විදිහට läග ගැනීමක් කිසිදු විදිහකින් ප්‍රකට නොවන විදිහට ඊතර වීමම කුළුගැන් වෙන විදිහට බොරුවක් හිතලුවක් එක්ක කොටු වෙන්නේ නැති යෙදීමක් එක්කම සත්‍ය සොයන විදිහට කිසිදු ප්‍රකල්පනයක් ලැබීමක් සිදු නොවන විදිහට තම තමන් කොටු කරගත්ත රාමුවක් තුල සිටීමක් නැතුව ඊතර වීම පිළිබඳ පෙන්වන කෝණයට යොමු වන විදිහට ඒකටම ලං වී බලන විදිහට බුදුරජාණන් වහන්සේ ධර්මයේ පෙන්වනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් පිටවුණ සියලු වදන් උතුම් සම්බුද්ධත්වයේ සිට පිරිනිවන් පාන මොහොත දක්වා පිටවුණ සියලු වදන් කිසිදු අඩුවක් නැහැ. ප්‍රාතිහාර්යයක් තියෙන සප්පටිහාර්ය ප්‍රාතිහාර්ය සහිතයි. මේ දේ අඩුයි මේ දේ වැඩි කියලා පෙන්වන්න බෑ. එකතු කරන්න අඩු කරන්න කිසි දෙයක් නැහැ. ඒ පෙන්නපු පද ගැලපීම එක හිතනකොට ඒ තුල තියෙන ප්‍රාතිහාර්ය සිදු වෙනවා. ප්‍රාතිහාර්ය සහිතවයි ධර්මයේ දේශනා කළේ. නුවණින් කල්පනා කරලයි ධර්මයේ දේශනා කරේ. යම් කිසි කෙනෙකුට යෙදෙන ජීවිතයේ දුක පිරිසිඳ හොයාගෙන යනකොට Tamanට ලැබීමකින් තොරව අඥානකම කියන කාරණාව තුලින් සිදුවෙන වැඩපිළිවෙලම් බව ප්‍රඥාවෙන් දැකීමට ඒ අඥානකම දුරු වෙමින් මාර්ග කෘත්‍යයෙන් ඈතර වීමක් ඉස්මතු කරන්න පෙන්නපු මේ දහම කොහොමද කෙනෙක් කියන්නේ? ඒක හිතා ගන්න බෑ. තව කෙනෙකුට එහෙම කියලා දෙන්නේ කොහමද කියලා. අඩුවක් ඉස්මතු වෙන්නේ නැතුව පරිපූර්ණ වශයෙන් ධර්මයක් කියලා දෙන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ. ශ්‍රද්ධාව ඇති අයට විචක්ෂණශීලී ගතියෙන් යුක්ත අයට පමණ ගෝචර වන ඒ දහමක් පෙන්වලා දුන්නා. මේ ආකාරයට පෙන්නපු දහම කිසිදු කෙනෙකුට චෝදනා කරන්න බැරි දෙයක්. ඒ උත්තම හැකියාව අසාමාන්‍යයි. බුදුරජාණන් වහන්සේ බුද්ධ වනසේක බුද්ධ වනසේක බුද්ධ වනසේක. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බුද්ධ වනසේක. මේ උතුම් ගුණයන් යුක්ත වාසය කිරීම අසාමාන්‍යයි. භාග්‍යතුන් වහන්සේ භගවා වනසේක. ඒ උත්තම ගුණයෙන් යුක්ත භාවය අසාමාන්‍යයි.
භාග්‍යවත් බව අනන්තයි කුමන කරුණකින්ද භාග්‍යවන්තයි කියලා පෙන්වන්න බෑ. බුදුරජාණන් වහන්සේ භගවාවනසේක භගවාවනසේක. බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි. ඒ අනන්ත අප්‍රමාණ වූ උත්තම බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ඒ උත්තම බුදුරජාණන් වහන්සේව මම සරණ යමි. උත්තම බුදුරජාණන් වහන්සේගේ දහමට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ඒ උත්තම දහම මම සරණ යමි. ඒ දහමට අනුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත ශ්‍රාවකයන්ට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ඒ උත්තම සංඝ රත්නය මම සරණ යමි. තෙරුවන් සරණයි.